නංගිලා මල්ලා ඒ සෙකන්ඩ් පාර්ට් එකේ ගණක් කරන්නේ භාග පාඩම මම භාග පාඩමත් එක්ක තව අසමානතා පාඩමක් කරනවා සෙකන්ඩ් පේපර් එකේ න කැලලා තව ෆස්ට් එකේ පොඩි ලකුණු පහේ කැලි වලට එනවා හරි ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට ඒ ගණනට යන්න කලින් ඒ ගණන් හදන්න කලින් අපි රීතියක් දැනගෙන ඉන්න ඕන ඒක තමයි වන් බෙගු එයා කියලා අපි මෙතඩ් එකක් අපි ඉගෙන ගන්නවා ඔයගොල්ලෝ කියන්නේ වන් බෙගු එයා මේ ගණන් හදද්දි මේක ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ වන් බෙගු එයා කියන මෙතඩ් එක මේවයි ගණන් හදද්දි මොකද ඒක පිළිවෙලට ගියේ නැත්නම් අපිට උත්තරේ සම්පූර්ණයෙන් වැරදි උත්තරයක් එන්නේ අපිට ඒ ගානේදී. ඉතින් ෆස්ට් පාර්ට් එකට මේ වගේ පොඩි ගණන් එන්න පුළුවන්. තව පල්ලෙහාක් තියෙනවා ඒ වගේ ගණන්. අපි මුලින්ම ඒ ආකාරයේ ගණන් හදලා ලොකු ගණන් වලට යනවා. ඉතින් පළවෙනි ගණනින් පටන් ගන්නවා. පළවෙනි ගානේ තියෙන්නේ එකයි 4/3 දින භාගේ වරහන් දේශි ගාන ඉතින් මේක ඉක්මනට මේක සුළු කරපුවාම එන්නේ 4/4යි 4/3යි 7යි 4න් 7 දින භාගේ ගුණ කිරීම දෙවාරයක් 1/5 හරි ඊට පස්සේ මේක පොදු හරයක් ගත්තා පොදු හරය තමයි 4 7 ඍණ මේක දෙකෙන් ගුණ කරපුවම 2යි දෙවාරයක් 1/5 7න් 2ක් 5යි 5/4 ගුණ කිරීම 2 ගුණ කිරීම 1/5 5ට 5 ගැපුණා එන්නේ 2ට 2යි භාගය වගේ පොඩි ගණන් තමයි ඒ කැලලට එන්නේ. ඔයගොල්ලෝ ඉක්මනට කරන්න ෆස්ට් පාර්ට් එකට එන්නේ මේ වගේ පොඩි ගණන් සමානයි. මේකේ මම ඔයගොල්ලන්ට කියන්නේ නංගිලා මල්ලා ගුණ කිරීමක්. හරි. ඒක ඔයගොල්ලෝ සාමාන්‍ය පොඩි ගණන් රචනා ගණන් හදද්දී ඒක තියෙනවා හැම ගණනකම වගේ කියන එක. ඉතින් ඔයගොල්ලන්ට මම මේ බවසල ගන්න ගියදිත් ඒක print කරන්න අමාරුයි මේ විදිහට. මේ print කරන්න බෑ මේකේ word එකේ. ඉතින් මම එහෙම දුන්නේ ඔයගොල්ලෝ මම හිතනවා ඒක තේරෙන්නද කියලා හිතන. ඉතින් මේකෙදි කරන්නේ මෙතන දැන් වරහණන් තියෙන දැන් ඔයගොල්ලෝ අපි ඉස්සෙල්ලා theory එක ගත්තා වන් බෙගු එයා කියලා අපි ආවේ සම්බන්ධය. ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් අපි ඒකට තමයි මුලින්ම අල්ල යන්න සුළු කරන්න කලින් මේ වරහන් සුළු කරලා ඉන්නවා. මේ වරහන් සුළු කරන කලින් පොදු හරයක් ගන්න ඕනේ. පොදු හරය 10යි. මේක දෙකෙන් ගුණ කරා මේකද දෙවරක් තුන 6යි. දින 5 5 5යි. කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා ගුණ කිරීමක් කියලා. 3 වරක් 3 9යි 9යි 1යි 10යි. 3 8 10යි. ඉතින් 6න් 5ක් 1යි 10 ගුණ කිරීම 10ට 3යි. 10ට 10 ගන්නවා 1ට 3. ඉතින් ඔය විදිහට තමයි ඒ ගණනුත් තියෙන්නේ. ඔය වගේම ගණන් ටිකක් තමයි පල්ලෙහාත් තියෙන්නේ. පරල ගණන්. ඔයගොල්ලෝ මේක ලියා ගන්නවා නම් දැන් ලියා ගන්න පුළුවන්. මම හිතනවා වෙලාව ඇති කියලා. අපි තව ටිකක් සංකීර්ණ වෙන ගානකට යමු. මේ වගේ ගණන් දෙකක් හදලා අපි යන රචනා වර්ගයේ ගණන් වලට. අයවාරයක් 8න් 3 පින 1ට 4 වරහන් අන්වතාවක් 1ට 7. ඉතින් මේකෙදි කරන්න කලින්
මෙන්න එක සුළු කරන්න කලින් රංගින මල්ලා මේ වරහන් සුළු කරලා තියෙන්නේ 8 වරක්කයි 48යි 3යි 51යි 8 දින 1යට 4යි වරහන් එන්න පල්ලෙහාට ගෙනියන්න මෙන්න 1යට 7යි 51 මේක 8 පොදු හරය 8යි එතන 2යි 8 වාරයක් මේ මෙන්න එක මං කියවා ඉස්සෙල්ලා ගුණ කිරීමක් කියලා 1යට 7යි 51 න් 2ක් 49 8 ගුණ කිරීම 1යට 7යි 7යි මේ ඉන්නේ 8න් ඒක තමයි උත්තරේ නේ ටිකක් ඉක්මනට ලියාගන්න අපි ඊළඟ ගානට යමු අපි දැන් රචනා ගණන් වලට යන්නේ මේක එකම විදිහට එන්නේ එකයි වරහන් සුළු කිරීම තමයි ඔකේ ප්‍රධානම දේ ඉතින් අපි රචනා ගණන්ට යමු පළවෙනි රචනා ගණන්ට ඒගොල්ලෝ කියනවා තිලිනි උතරයියකින් දිනුව මුදලි 10න් 3ක් තමා උගත් පාසලේ පුස්තකාලයටත් ඔයගොල්ලන්ට මම ගාන පෙන්නලා ඉන්නා තිලිනි උතරයියකින් දිනුව මුදලින් 10න් 3ක් තමා උගත් පාසලේ පුස්තකාලයටත් ඉතුරු මුදලින් 7න් 4ක් තම ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයටත් පරිත්‍යාග කළාලු අපි එතනින් මුලින්ම දත්තරිය ලියාගෙන තිලිනි උතරයියකින් දිනුව මුදලින් 10න් 3ක් තමා උගත් පාසලේ පුස්තකාලය පළවෙනි ගාන පුස්තකාලයට යදී යදිනවා කීයක්ද 10න් 3ක් 10න් 3ක් හරි එතකොට ඉතිරි මුදලින් එතකොට එතන අල්ලා යන්නත් තියෙනවා කියලා වෙනවා ඉතිරි මුදල කියන්නේ දැන් අපි සම්පූර්ණ කොටස ගන්න අපි 10න් 10 කියලානේ මේකනේ අපි සම්පූර්ණ එකක් කියලා ගන්න ඒ කියන්නේ 10න් 10 ඉතිරි මුදලින් කියන්නේ 10න් 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 3ක් අඩු කරලා ඉතිරි මුදලින් කියන්නේ 10න් 7යි කියන්නේ ඒක තේරෙනවද ඒක තේරෙන්නේ නැත්නම් කියන්න ඉක්මනට ඉතිරි මුදලින් 7න් 4ක් කියන්නේ දැන් මේ ගානක් මම පුස්තකාලේ දුන්නා ඉතිරි මුදලින් කියන්නේ 10න් 10ට සම්පූර්ණම එයා ලොතරැයියෙන් දිනුව මුදල ඒකෙන් ඉතිරි මුදල 10න් 7යි මුදලින් කියලා තියෙනවා උන් කියන්නේ මම ඉස්සල්ලා කිව්වා ගුණ කිරීමක් කියලා ඉතින් අපි ගුණ කිරීම දානවා එතන උන් කියන්නේ ගුණ කිරීම කියලා උඩින් මම කිව්වා ඕගොල්ලෝ 7න් 4යි මුදලින් 7න් 4ක් තම ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කරා ඉතින් මේ 7ට 7 වුණා එන්නේ එතකොට 10න් 4යි ඒ කියන්නේ ඒකේ මොකේද එයා දෙන්නේ වැඩිහිටි නිවාසයට වැඩිහිටි නිවාසයට යනවා 10න් 4ක් පුස්තකාලය දෙනවා 10න් 3ක් ඊට පස්සේ කියනවා තිලිනි වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළේ දිනුව මුදලින් කවර භාගයක්ද ඉතින් මේක තමයි උත්තරේ එකට ලියනවා මෙයා මේකෙන් නංගිලා මල්ලා පියවර ඕනේ පියවර නැත්තම් ඔයගොල්ලෝ ලකුණු දෙන්නේ නැහැ ඒ හින්දා ඔයගොල්ලෝ පියවරත් එක්ක ලියන්නේ මේක රචනා ප්‍රශ්නයක්නේ ඒ හින්දා ඔයගොල්ලෝ පියවරත් එක්ක ලියන්නේ පියවර වලට ඉන්න එකට ලකුණු දෙනවා ඉතින් සම්පූර්ණ කොටසක් මෙහෙම කියලා පෙන්නන්න 10න් 10 10න් 3ක් අඩු කරපුවාම තමයි ඉතිරි මුදල එන්නේ ඒ කියන්නේ 10න් 7යි මේක තමයි ඉතිරි මුදල හරි මේගොල්ලෝ කියනවා ඉතිරි මුදලින් 7න් 4ක් තමයි යා වැඩිහිටි නිවාසෙට දෙන්නේ. ඒ කියන්නේ 10න් 7 ගුණ කිරීම 7න් 4. මේ 4 කැපුණා එන්නේ 10න් 4යි. මේ පියවර ටික ලියන්න නැත්තම් ලකුණු හම්බෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. මේක තමයි එන්නේ එතකොට වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළ මුදල. මේක ඇහලා ඉක්මනට ලියාගන්න විනාඩියක් දෙන්න. තේරෙන්නේ නැති ගැත්තියා නම් අහන්න ඒකම.
හරි නගනවා මේ තමයි පළවෙනි කොටස හරි ඊට පස්සේ අපි දෙවෙනි කොටසට යනවා මේක කියන්නේ තිල්නි පරිත්‍යාග තිල්නි පරිත්‍යාග කළ මුළු මුදල දින මුදලින් කවර භාගයක්ද පරිත්‍යාග කළ මුදල කියන්නේ දැන් මෙයා මුදලින් පුස්තකාලයට 10න් තුන පරිත්‍යාග කළා දැන් අපි පළවෙනි කොටසින් ගත්තා වැඩි නිවාසයට පරිත්‍යාග කළා 10න් 4ක් එතකොට පරිත්‍යාග කළ මුළු මුදල කියනවා පරිත්‍යාග කළ මුළු මුදල සමානයි ඔයගොල්ලෝ එහෙම ලියනවා නම් හොඳයි පරිත්‍යාග කළ මුළු මුදල පරිත්‍යාග කියලා වරහණක් දැම්ම පුස්තකාලය ධන වැඩිහිටි නිවාසය කියලා එහෙම ලියලා යන්න 10න් 3 ධන 10න් 4 සමානයි 10න් 7යි මේක තමයි ඒකට එන්නේ ඊට පස්සේ ඒකත් හරි ඊට පස්සේ තුන්වෙනි කොටසට යනවා මේ කියනවා පරිත්‍යාග කළ මුළු මුදල ඉතිරි වූ මුදලට වඩා 80000ක් වැඩි නම් ලොතරැයියෙන් තිල්නේ දිනු මුදල කොපමණද දැන් පරිත්‍යාග කරලා තියෙන්නේ මෙයා 10න් 7ක් නේ පරිත්‍යාග කරලා තියෙන උපරිම මෙයා ඔක්කොම 10න් 7යි හරි එතකොට පරිත්‍යාග කරලා තියෙන 10න් 7යිනේ එතකොට මේ කියනවා පරිත්‍යාග කළ මුළු මුදල ඉතිරි මුදලට වඩා 10න් 80000ක් වැඩි නම් එතකොට දැන් සම්පූර්ණ කොටස 10න් 10යිනේ එතකොට 10න් 10යි ඉතුරු වෙන්නේ කොහමද 10න් 3යි එතකොට 10න් 3ක් තමයි එයා ගාව දැන් තියෙන්නේ එයා ගාව පරිත්‍යාග කරන්නේ නැතුව එයා ගාව තමන්ගේ භාග්‍ය දිනවා 10න් 3ක් ඉතින් මේගොල්ලෝ කියනවා පරිත්‍යාග කළ මුළු මුදල ඉතිරි මුදලට වඩා 80000ක් වැඩි නම් ඒ කියන්නේ 10න් 7 නේ මම පරිත්‍යාග කළා 10න් 7. ඒ කියන්නේ ගොඩක් මම පරිත්‍යාග කළා. එතකොට පරිත්‍යාග කළ මුදලින් ඉතිරි මුදල අඩු කරපුවාම තමයි එන්නේ වැඩි මුදල. හරි ඒක තේරෙනවද? තේරෙන්නේ නැත්නම් කියන්න. පරිත්‍යාග කළ මුළු මුදල ඉතිරි මුදලට වඩා 80000ක් වැඩි. පරිත්‍යාග කළ මුදලින් අත ඉතිරි මුදල අඩු කරපුවාම තමයි එන්නේ 80000. ඒක තේරෙනවද? පරිත්‍යාග මුදලින් අත ඉතිරි අඩු කරපුවාම එනවා රුපියල් 80000. ඒක තමයි 80000ක් වේරන් කියලා කියන්නේ ඒ සම්බන්ධ. මෙන්න මේ සම්බන්ධය මේගොල්ලෝ අතනින් කියන්නේ. පරිත්‍යාග කළ මුළු මුදල ඉතිරි මුදලට වඩා 80000ක් වැඩි කියලා. ඉතින් මෙයා පරිත්‍යාග කරලා 10න් 7ක් අති ඉතිරි මුදල ඔයගොල්ලෝට මම කිව්වා 10න් 10 නේ සම්පූර්ණයෙන් හම්බෙන්නේ මුදල. එතකොට 10න් 3ක් තමයි ඉතුරු වෙන්නේ. 10න් 3 තමයි දැන්ට යන අති ඉතිරි මුදල. අති ඉතිරි මුදල 10න් 3යි. එතකොට ඒක තමයි 80000ට සමාන වෙන්නේ. හරි. එතකොට 10න් 4ක් කියන්නේ 80000යි. මේක තේරුණා නේද? තේරුණ නැත්නම් කියන්න. කියන ලොතරැයියෙන් තිල්නේ දිනුව මුළු මුදල. 10න් 4 80000 නම් අපිට 10න් 1කට ගන්න පුළුවන් නේ. 10න් 1කට ගන්න පුළුවන්. මේ ටික මකන්නම් මන්ද ලියාගත්තා 10න් 4ක් 80000 නම් 10න් 4ක් 80000යි ඉතින් 10න් එකක් හොයන්න ඒක 4ෙන් බෙදනවා 10න් එකක් හොයන්න 80000 4ෙන් බෙදෙනවා දැන් 10න් එකක් කියනවා අපිට 20000 හරිනේ 20000ක් කියනවා 10න් එක. ඒ කියන්නේ අපි දැන් 10 පංගුනේ ගත්තම මේ ගාන ලේසි කරගන්න. උඩ ඉඳලම අපි 10 පංගු තමයි ගත්තේ. 10න් 3, 10න් 4, 10න් 7,
10 මං ගුණ ගත්තා. ඒ හින්දා මං ඒක ලේසින්ද 10න් එක ගත්තා 20000. 10න් එක ගත්තා. ඒතකොට එන්නේ 20000යි. එතකොට දැන් අපි කියවනේ මෙයාට හම්බෙච්ච ලොතරැයින් හම්බෙච්ච මුළු මුදල කීයද? මුළු මුදල අපි ගත්තේ 10න් 10 කියන්නේ සම්පූර්ණ එක. එතකොට 10න් එකක් 20000 නම් 10න් 10 ගන්න පුළුවන්. මේක 10න් ගුණ කරනවා. එතකොට මේ ටික ලිව්වා. මේ ටික ඉස්සෙල්ලා ලියාගෙන ඉන්නකො. උත්තර වෙලාව දෙන්නේ. අපි දැන් 10න් 20000 කියලා. එතකොට ඕගොල්ලෝ මේ වගන්ති ලියන්න මේ ගානට ලකුණු දෙනවා එතකොට. ගොල් ලකුණු ගන්න එපා ඕගොල්ලෝ. ඒ හින්දා වගන්තිත් එක්ක ලියන්න. එතකොට බලන එක යාට තේරෙනවා මෙන්න මෙයා මේක දන්නවා කියන්නේ. මෙයා අවබෝධයෙන් තමයි මේ ගාන හදන්නේ කියලා බලන එක යාට පේනවා ඔයා පේපර් එක දැක්කම. ඉතින් දෙන්නේ දැන් මුළු මුදල තමයි එන්නේ. මුළු මුදල අපි 10න් 10 කියලා ගත්තේ. මේ කියන්නේ රුපියල් 20000 ගුණ කිරීම 10. මේක තමයි පිළිලේ ගත්ත රුදෑයි හම්බෙච්ච සල්ලි. ලක්ෂ දෙකක් ගියාට රුදෑයෙන් හම්බෙනවා. හරි. ඒකනේ යන්නේ. තිල්නේ දිනෝ මුදල කොපමණද? මෙන්න මේක තමයි එන්නේ. මේකත් ඉක්මන් ලියාගන්න. තේරෙන්න ටිකක් තියනවා නම් අහන්න. නැත්නම් ගෲප් එකේ දාන්න. හරි. ඊට පස්සේ අපි යනවා දෙවෙනි ගානට. ඒකේ තියෙන්නේ මේ වගේ සුළු කිරීමක් තියෙනවා උඩ. දෙවෙනි එක කියනවා පරිගණක වෙනසක අලෙවි සඳහා අලුත් හා පාවිච්චි කළ පරිගණක යන්ත්‍ර ඇත. මුළු යන්ත්‍ර වලින් පහෙන් දෙකක් පාවිච්චි කළ ඒවා වන අතර ඉතිරි අලුත් ඒවා වේ. අලුත් යන්ත්‍ර වලින් 7න් 4ක් ආසියාවේ නිෂ්පාදිත ඒවා වන අතර ඉතිරි අලුත් යන්ත්‍ර යුරෝපයේ නිෂ්පාදිත ඒවා වේ. ඉතින් ඉස්සෙල්ලා ඕගොල්ලෝ ගානවා කියවහම තේරෙන්නේ නැහැ. ගාන තියෙන දත්ත එකින් එක ආයෙ පේපර් එකට දැන් උත්තර පත්‍රයෙන් දාගන්න. ඉතින් මේගොල්ලෝ කියනවා පරිගණක වෙනසලක් තියෙනවලු මුළු යන්ත්‍ර වලින් 5න් 2ක් පාවිච්චි කළ ඒවා. මුළු යන්ත්‍ර වලින් 5න් 2ක් පාවිච්චි කළ ඒවා. පාවිච්චි කළා. හරි. ඊට පස්සේ වන අතර ඉතිරි අලුත් ඒවා. හරිද? කියන්නේ 5න් 3ක් ඉතිරි ඒවා. 5න් 3ක් අලුත් ඒවා. හරි. මේක දැන් තේරෙන්න ඕන. අතර ඉතිරි අලුත් යන්ත්‍ර වලින් කියන්නේ මේ අලුත් යන්ත්‍ර වලින් එක්කනේ අල්ලා යන්නත් තියෙනවා. අලුත් යන්ත්‍ර වලින් 7න් 4ක් ආසියාවේ නිෂ්පාදිත. එතකොට අපි ගෙලින්ම ගානටම යන්න. අපි ඒ දත්ත ලියාගෙන අලුත් යන්ත්‍ර වලින් 7න් 4ක්. අලුත් යන්ත්‍ර වලින් 7න් 4ක්. අලුත් යන්ත්‍ර වලින් 7න් 4ක්. හරි. ඒ කියන්නේ 5න් 3 ගුණ කිරීම 7න් 4. මේ තමයි ආසියාව. ඒක අපි දැන් දායමු. ඒ පළවෙනි කොටස යනවා. පළවෙනි කොටස යනවා මුළු පරිගණක යන්ත්‍ර වලින් කොපමණ භාගයක් ආසියාවේ නිෂ්පාදිත අලුත් ඒවාද? ආසියාවේ නිෂ්පාදිත අලුත් ඒවාද?
හරි. ඉතින් මේක ගාන මේගොල්ලෝ දෙලා දෙනවා අලුත් ඒ වගේ. අලුත් ඒ වගේන් ඔයාලා මෙහෙම ලියන්න වගන්තිත් එක්කම ලියන්න මේක නා. ආසියාවේ නිෂ්පාදිත අලුත් ආසියාවේ නිෂ්පාදිත අලුත් පරිගණක කියලා ලියලා පහෙන් තුනෙන් හතෙන් හතරක් ගුණ කිරීම මෙතන තියෙන්නේ. පහෙන් තුන ගුණ කිරීම හතෙන් හතර. හතරක් තුන 12යි. හතරක් පහ 35. 35න් 12ක් ආසියාවේ නිෂ්පාදිත අලුත් ඒවා. හරි. මේක ඉක්මනට ලියා ගන්න. ඊට පස්සේ කියනවා ඒගොල්ලෝ ආසියාවේ නිෂ්පාදිත අලුත් පරිගණක 24ක් තිබෙනවා. මේගොල්ලෝ දැන් කියනවා දැන් ආසියාවේ නිෂ්පාදිත අලුත් පරිගණක 24ක් තිබෙනවා. විනාශලයේ මුළු පරිගණක යන්ත්‍ර සංඛ්‍යාව කොහොමද කියලා. ඉතින් දැන් මේගොල්ලෝ කියනවා ආසියාවේ නිෂ්පාදිත අලුත් පරිගණක අපි උත්තරේ කියදාවේ 35න් 12නේ. ආසියාවේ නිෂ්පාදිත අලුත් පරිගණක ආසියාවේ අලුත්තාවේ පහෙන් තුන ගුණ කිරීම 7න් 4 12 35න් 12 ඉතින් මේගොල්ලෝ කියනවා ආසියාවේ නිෂ්පාදිත අලුත් පරිගණක යන්ත්‍ර 24ක් තියෙනවා. ඒ කියන්නේ 35න් 12 සමාන වෙනවා 24ට. හරි. වෙනසලදී මුළු පරිගණක යන්ත්‍ර සංඛ්‍යාව කොහොමද? ඉතින් දැන් මේක 35න් එක පංගුවක් කරන් ගත්තාම ඉස්සලා ගානේ වගේ අපි ගත්තේ. ඒ වගේ දැන් මේක අපි 35න් එකේ පංගුවක් ගමු. 35 එකේ පංගුවක් ගන්න මේ 12න් තියෙන්නේ. ඒකට 24 12න් බෙදන්න ඕනේ. එතකොට 35න් එකක් වෙනවා 2යි කියලා. 35න් එකක් කියන්නේ 2යි. එතකොට ඔයගොල්ලෝ දෙනවා මුළු පරිගණක යන්ත්‍ර සංඛ්‍යාව. මුළු පරිගණක සංඛ්‍යාව වෙනවා 35 කියන්නේ දෙකක් නම් 35න් 35 දැන් අපි 35 දැන් මුළු කඩේම තියෙන මේ පරිගණක සංඛ්‍යාව. ඒ කියන්නේ දෙක ගුණ කිරීම 35. ඒ කියන්නේ මුළු කඩේම තියෙන පරිගණක 70. හරි. ඒකේ මොකක්ද පැහැදිලි දැනක් තියෙනවා ඉක්මනට. මොනවාලිය පහෙන් 12 සමාන 24 නේ තියෙන්නේ. සුළු කරන්න බැරිද? ඈ මොකද්ද? 35න් 12 සමාන 24 නේ. ඔතන හරස් කුණිතේ ගන්න බැරිද? ඒක තමයි මෙතනදී. ඒතර 35න් එක එන්නේ. ඇයි මේක 12 කියන්නේ 11 කියලා අපිට ගත්තා. 35 එක පංගුවක් ගන්න ඕනේ තමයි අපි 24න් 12 බෙදන්නේ. එතකොට අපිට ලේසියෙන් මුළු පරිගණක සංඛ්‍යාව තේරෙනවද? දැන් 35න් 12නේ අපිට ආසියාවේ නිෂ්පාදිත අලුත් ඒවා 24ක් නේ ආවේ. එතකොට 35 එක පංගුවක් ගත්තොත් අපිට ලේසි මුළු පරිගණක සංඛ්‍යාව හොයන්න. මේක තේරෙනවද?
35 දැන් අපි ඉස්සෙල්ලා ගානේ ගත්තේ අපි එක පංගුවක් කරන්නේ අපි ලොතරැයි මුළු ගානේ හෙව්වේ. මට ඒ ගාන මතක නැහැ. ඒ ගානේත් අපි දැන් අපි යටට 20 තිබ්බා කියමුකෝ පල්ලෙහාට. අපි එක පංගුවක් කරන්නේ කොහොමද ඉතින් හදන්නේ මොකද? එක පංගුවක් කරන් තමයි මේ මුළු ගාන හොයන්න අපි ගන්න. හරි තේරෙනවා. හරියනම් තව විනාඩියක් දෙන්න ලියාගන්න. හරි මගනවා. ඊට පස්සේ අපි යනවා ඊළඟ ගානට. ඒකේ අඹ ගානක් තියෙන්නේ. ඒ කියනවා මාලාත අඹ තොගයම ඊට ගත්තලු එන අඹ තොගයෙන් 8න් එකක් නරක වෙලා තිබුණා. මේ ගාන කියන ගමන් ඔයගොල්ලෝ උත්තර පත්‍රයට දත්ත ටිකක් දාගන්න. ඒතර වෙලා විතුරු. අඹ තොගයෙන් 8 එකක් නරක වෙලා. නරක වෙලා 8න් එකක්. හරි. නරක නොවූ කොටසින් 7න් එකක්. නරක නොවූ කොටසින් නරක වෙලා 8න් එකක් නරක නොවූ කීය දෙන්නේ? ඉතුරු ගාන එන්න ඕනේ. හරි ඒක තේරෙන්න ඕනේ. නරක වෙලා 8න් එකක් නම් ඉතුරු ගාන නරක කරලා නැතුව තියෙන්න ඕනේ. ඒ කියන්නේ 8න් 7ක්. 8න් 7න් 7න් එකක්. 8න් එකක් නරක කරලා තියෙනවා. 8න් එක නරක වෙලා තිබ්බ කියලා අපි දැනගත්ත ගමන් අපි දැනගන්න ඕනේ 8න් 8ක් තමයි මුළු අඹ ගෙඩියම කියලා. අඹ ගෙඩි තොගේම කියලා අපි තේරෙන්න ඕනේ. හරි. 8න් 8 තමයි මුළු සම්පූර්ණම ගොඩ කියන්නේ. හරි. යටට එන හරින් දැන් ටික හදා ගන්න ඕනේ නම් අපි කරන්නේ ඒක. එකක් හදින්නේ එහෙමනේ. 8න් එක යනවා නම් 8න් 8 තමයි සම්පූර්ණ එක. එහෙනම් සම්පූර්ණ කොට අපි 8න් 8 තමයි සමාන කරන්නේ. එහෙනම් ඉතුරු ගාන එන්නේ එතකොට 8න් 7ක්. හරි. නරක වෙලා නැත්තේ 8න් 7න් එකක් අඹ විය. ඊට පස්සේ කියනවා ඉතිරි නොවු ඉතිරි නරක නොවු ඉඳුණු අඹ කොටස වික්කා. ඒගොල්ලෝ කියනවා නරක නොවු කොටසින් 7න් එකක් කියන්නේ මේ තියෙන්නේ ඉදි නරක වෙලා නැති හොඳ ඒවා. හරි හොඳ ඒවා කියනවා ලියන්නම්. හොඳ ඒවා තියෙනවා 8න් 7 මේක සුළු කරපුවාම දැන් ගුණිතේ තියෙන්නේ 8න් 7 ගුණ කිරීම 1න් 7 4 7 ගැපුණා ඒ 8න් එකයි එන්නේ 8න් එකක් 8න් එකක් හොඳ අඹ තියෙනවා හොඳ අඹනේ මේ අමු අඹ හරි අමු අඹ මේ නරක වෙලා මේ 8න් එකක් තියෙනවා මේ තියෙන්නේ 8න් 7 කියන්නේ නරක වෙලා නැති ටික ඒකෙනුත් 7න් එකක් අමුයිලු හරි අමුයිලු මේ ගන්න 8න් 7න් එකක් ඒ කියන්නේ 8න් එකක් අමුයි හොඳ අඹ හැබැයි හරි එහෙනම් අපිට තේරෙන්න ඕනේ නරක වෙලා නැති හොඳ අඹ ඉතිරි නරක නොවු ඉඳුණු අඹ ඒ කියන්නේ දැන් මෙතන 8න් එකක් තියෙනවා මෙතනත් 8න් එකක් තියෙනවා ඒ කියන්නේ 8න් දෙකක් තියෙනවා තව කීයක් දුන්නත් 8න් 6ක් නෙවනේ 8න් 8 හදා ගන්න ඒ කියන්නේ 8න් 6 තමයි මෙයා නරක නොවු ඉඳුණු මේ නරක වෙලා වින ටික මේ තියෙන්නේ නරක වෙලා නැති අමු අඹ ටික මේ තියෙන්නේ නරක වෙලා නැති හොඳ අඹ ටික හොඳ ඉඳුණු අඹ තමයි මේ තියෙන්නේ මේ හොඳ ඉඳුණු ඒවා මේ හොඳ අමු ඒවා මේ නරක වෙච්ච මේක තේරෙනවද මම හිතනවා තේරෙන්නේ නැති කියලා ඒක. අපි 8න් 8 හදා ගන්න ඕන දැන් මෙතන 8න් 6 දැන්. 8න් දැන් 8න් 1 දුන්නා ගමන් ඔයගොල්ලෝ හිතන්න ඕනේ ඒ කියන්නේ මුළු අඹ තොගේම 8න් 8 කියලා. හරි. දැන් උඩ ගණන් දෙක යනවා එහෙමනේ කරේ. සම්පූර්ණ ගානම තමයි එකක් කියලා ගත්තේ. මේ 8න් එකක් නම් හරි. මේක තේරෙනවා නැත්නම් අහන්න දැන් ඉක්මනට
මම හිතනවා තේරෙන්නේ නැති කියලා ඒක. ඉතින් මේගොල්ලෝ කියනවා නරක් නොවූ අඹ ප්‍රමාණය මුළු අඹ තොගයෙන් කවර භාගයක්ද? නරක් නොවූ අඹ ප්‍රමාණය. ඉතින් නරක් කළා 8න් එකක් නම් නරක් නොවූ අඹ ප්‍රමාණය එන්නේ 8න් 8 නෑ ඵලයේ මුළු සම්පූර්ණ කොටසක් කියලා ගත්තේ. 8න් එකක් ගියාම 8න් 7යි. මේ තමයි නරක් නොවූ අඹ ප්‍රමාණය. හරි. ඊට පස්සේ කියනවා නරක් නොවූ අඹ ප්‍රමාණය මුළු අඹ තොගයෙන් කවර භාගයක්ද? ඊට පස්සේ කියනවා විකුණු අඹ ප්‍රමාණය මුළු අඹ තොගයෙන් කවර භාගයක්ද? හරි දැන් අර මේකම තමයි එන්නේ. 8න් 7න් ඊට පස්සේ මේගොල්ලෝ කියනවා අපි හොයමු දෙවෙනි ගානට යන්න කලින් අපි එකක් හොයන්න ඉන්න ඕනේ අමු අඹ හොඳ ඉඳුරු අඹ ටික හොයන්න ඉන්න ඕනේ. මුලින්ම අපි අමු ටික හොයාගෙන ඉමු. හරි. අමු අඹ එනවා. අමු අඹ කියනවානේ 8න් 7න් එකක් කියලා. එතකොට එන්නේ අමු අඹ 8න් එකක්. හරි. ඊට පස්සේ එනවා නරක් නොවූ කියන්නේ මම හොඳ කියලා දාන්නම්කෝ. හොඳ අඹ ඉඳුණු ඒවා. ඉඳුණු ඒවා වෙනවා එතකොට කීයක්ද? මෙතනත් 8න් 1යි මෙතනත් 8න් 1යි 8න් 2යි ඔක්කොම. සම්පූර්ණයෙන් හදාගන්න. එහෙනම් ඉතුරු වෙන්න ඕනේ මෙව්වා. නරක් කළා මෙච්චරක්. හොඳ ඒවා අමු මෙච්චරක් තියෙනවා. එහෙනම් හොඳ ඉඳුණු 8න් 6ක් තියෙනවා. හරි. විකුණු අඹ ප්‍රමාණය මුළු අඹ තොගයෙන් කවර භාගයක්ද? ඉතින් මේක මේ කියනවා විකුණලා තියෙන මෙයා හොඳ ඉදුණු අඹනේ. එතකොට විකුණු අඹ තොගය එනවා. විකුණු අඹ තොගය එනවා. ඔයගොල්ලෝ මේ වගන්ති ලිව්වොත් හොඳයි. මුළු අඹ එකකින් අඩු කරනවා නරක් වෙච්ච ඒවායි නරක් වූ අඹයි හොඳ අමු අඹයි. හොඳ අමු ඒවායි අඩු කරනවා. ඉතින් මුළුවේ අපි ගත්තේ මේ 8න් 1 තියෙන 8න් 8නේ. 8න් 8 දින වරහණක් දාගන්න ඕගොල්ලෝ. හරි 8න් 8නේ. එතකොට මෙතන නරක් වූ ආවයට 8න් 1ක්. එතන හොඳ අමු ආව 8න් 1ක්. එතකොට 8න් 8 ඇරින 8 1යි 8න් 2යි. මේක ලියන්න විකුණු අඹ තොගය 8න් 6යි කියලා. මේක තව ටිකක් ඕගොල්ලෝ සුළු කරන්න. පුළුවන් තරම් සුළු කරලා දාන්න මේක විතර දාද්දි. මෙහෙම මෙතනින් නතර ගන්න එපා. මෙන්න මෙහෙම දාන්න. හරි. මේක ලියා ගන්න විනාඩියක් දෙන්න. තේරෙන්නේ නැති එකක් තියනවා අහන්න ඒකම. මම හිතනවා ලියාගෙන නැති කියලා.
ඊට පස්සේ කියනවා පිටාව විකුණු අමතෝගේ ආව 8න් 6ක් 8න් 6ක් ආවා. මිලටගත් අඹතෝගේ ගෙඩි 400ක් තිබවලු. මාලා නරක් නොවූ ඉදිරි අඹ ගෙඩිය රුපියල් 10 බැගින් වික්කේ නම් අය අඹ විකිණීමෙන් ලැබූ මුදල. නරක් නොවූ ඉදිරි අඹ රුපියල් 10 මිලදීගත් අඹතෝගේ ගෙඩි 400ක් තිබවලු. මිලදීගත් අඹතෝගේ කියන්නේ දැන් අපි කිව්වනේ 8න් 8 කියලා. මිලදීගත් මුළු අඹතෝගේ මිලදීගත් අඹතෝගේ 8න් 8 කියලා අපි මුලින්ම කියවන සම්පූර්ණ එක හදා ගන්න ඕනේ නේද? එතකොට 8න් 8 තමයි මේගොල්ලෝ 400 සමාන වෙන්නේ. හරි. 8න් 8 තමයි 400 සමාන වෙන්නේ. 8න් 8 400 සමාන නම් 8න් 1ට හොයා ගන්නවා. 8න් 1ට ගත්තොත් අපි ලේසිනේ. 8න් 8 ඉඳන් 400 8න් බෙදනවා. එතකොට එන්නේ 50යි. එකවරක් 5 40යි 50යි. ගෙඩි 50යි. 8න් 1ක් කිය. එතකොට මම විකොල්ලා තියෙනවානේ 8න් 6ක්. 8න් 6ක් හොයාගන්නම්. මගොල්ලෝ වගන්ති ලියන්න මෙහෙම මුළු අඹතෝගේ 8න් 8යි කියන්නේ 400 දෙස ගනිමු කියලා ලියන්න ගනිමු. ඉන්න 8න් 1ට ඉන්නේ 400 බෙදීම 8යි කියන්නේ 50යි. ඒ ඉඳ විකිණු අඹතෝගේ ඉන්නේ 8න් 6නේ. 8න් 1 මෙහෙම 8න් 6ක් කියලා ගත්තේ. එතකොට 50 ගුණ කිරීම 8න් 1 50නේ. ඉතින් 8න් 6ක් කරන්නේ 6න් ගුණ කරනවා. 6යි. ඒ කියන්නේ 300යි. විකුණු අඹතෝගේ මෙයා ගෙඩි 300ක් විකුණලා. ගෙඩි 300ක් විකුණලා. හරි. මේ ටික ලියාගන්න ඉක්මනට. තේරෙන්නේ නැති එකක් තියෙනවා අහන්න. හිතනවා ලියාගන්න ඇති කියලා. විකුණු අඹ වෙනවා. එතකොට විකුණු අඹ ඔයගොල්ලෝ ගත්තා විකුණු අඹ 300යි නේ. විකුණු අඹ 300යි. විකුණු අඹ 300ක් නේ. ඊට පස්සේ මෙයා කියනවා ඒ කියන්නේ කියනවා තව විකිණීමෙන් ලැබූ මුදල. විකුණු අඹ ගෙඩි ගාන 300 නම් විකිණීමෙන් ලැබූ ආදායම කියලා ලියන්න. විකිණීමෙන් ලැබූ ආදායම සමානයි විකිණු අඹතෝගය ගුණ කිරීම ගෙඩියක අඹ ගෙඩියක මිල. අඹ ගෙඩියක මිල 300 ගුණ කිරීම රුපියල් 10යි. හරි. එතකොට රුපියල් 3000යි. හරි. රුපියල් 3000ක මෙයා විකිණීමෙන් මෙයාට සල්ලි හම්බෙලා තියෙන රුපියල් 3000. හරි. මේක විනාඩි 10 විනාඩි 2ක් දෙන්න ලියාගන්න.
මම හිතනවා ලියන්න ඇති කියලා. ඊට පස්සේ වල ප්‍රකාශයක් තියෙනවා ඒකේ ලාභ සම්බන්ධව. එයා දැන් රුපියල් 3000ක් මේ අඹ විකිණීමෙන් එයා ගත්තා රුපියල් 3000ක මුදලක්. ඊට පස්සේ කියනවා අඹ තොගය මිලදීගත් මුදලට වඩා 120ක වැඩි මුදලක් අඹ විකිණීමේ මාලාල් ලැබුණේම නම් අඹ තොගය ගත් මිල සොයන්න කියලා. හරි. එහෙනම් අඹ තොගය මිලදීගත් මුදලට වඩා 120ක වැඩි මුදලක් අඹ විකිණීමේ මාලාල් ලැබුණා. එහෙනම් දැන් ඔයගොල්ලෝ මේක තේරෙනවා. දැන් අපි මිලට ගන්න මුදල ගමුකෝ. මිලට ගන්න මුදල x කියලා ගමු. හරිද? මිලට ගන්න මුදල අපි ගමු x කියලා. හරි? අපි දන්නේ නැහැ නේද? ගත්තා. ඊට පස්සේ කියනවා දැන් ඔයගොල්ලෝ තේරෙනවද? අපි 100ට ගත්ත එකක් 120ක ලාභයක් කියලා විකුණපුවාම 120ක ලාභයක් කියලා විකුණනවා කියන්නේ 120ට විකුණනවා කියලා තේරෙනවද? එයා 100ට ගත්ත එකක් අපි 120ට විකුණුවාම තමයි අපිට 120ක ලාභයක් ලැබෙන්නේ. ඒක තේරෙනවද? තේරෙන්නේ නැත්නම් කියන්න. 100ට තිබ්බා 120ට විකුණුවාම තමයි මිනිහෙක් කියන්නේ මට 120ක ලාභයක් හම්බුණා කියලා. ඒක තේරෙනවද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඒ කියන්නේ දැන් අපි මෙහෙමනේ වෙන්නේ. දැන් අපි ගමුකෝ 100ට ගත්ත එකක් 120ක ලාභයක් කියලා විකුණුවා කිව්වම අපිට එන්නේ ලාභය. හරි? අපිට එන්නේ ලාභය. මේක තමයි ලාභය. එතකොට ලාභය 20 නම් අපි 100ට ගත්ත එක ඒ ලාභෙත් එකතු කරලා 20 ගත්තාම තමයි 120 එන්නේ. ඒ කියන්නේ මේක තමයි විකිණුම් මුල. විකුණපු මිල. හරි? විකුණුම් මිල තමයි 120. ඉතින් ඒ වගේම මේක කියලා තියෙනවා අඹ තොගය මිලදීගත් මුදලට වඩා 120ක වැඩි මුදලක්. අපිට මේක ලාභ මුදලක් කියලා නෑනේ. අපිට උඩින් ආවේ අඹ විකිණීමෙන් ලැබුව මුදල. අපිට කෙලින්ම ආවේ මේ ලැබුව මුදල. ආවේ. හරිද? එහෙනම් අපි මේ ලාභ සම්බන්ධය අරන් හරියන්නේ නැහැ. මේ සම්බන්ධය අරන් හරියන්නේ නැහැ. එහෙනම් දැන් ඔයාලට තේරෙනවද 100 ගුණ කිරීම අපිට 120ට විකුණනවා 100. හරි? 100 ගත්ත 120ට විකුණපුවාම අපිට කෙලින්ම එනවා නේද විකුණපු මුල. විකිණුම් මිල එනවා නේද? ඒක තේරෙනවද? විකුණපු මිල එනවා නේද? මෙහෙම දාපුවා සම්බන්ධ. 100ට ගත්ත එක 120ට විකුණුවා. හරි? එතකොට 100ට 100 කැපුණා 120. ආන් අපිට කෙලින්ම විකුණපු මිල ආවා. හරි? හරිද? විකුණුම් මිල ආවා. හරි? විකුණුම් මිල ආවා 120 කියලා. අපිට කෙලින්ම එතකොට ඒ උත්තරය ගත්තා. එහෙනම් ලාභ හොය එකතු කරගෙන ඉන්න ඕනේ නැහැ. අපිට කෙලින්ම එනවා විකුණපු මිල එනවා. හරි? විකුණපු මිල එනවා. ඉතින් ඒ වගේම තමයි මම මෙතෙන්ටත් ගන්න. ඒ වගේම සම්බන්ධයක් තමයි මම මෙතෙන්ටත් ගන්න. මේක තේරෙන්නේ නැත්නම් කියන්න. ඒ වගේම එකක් තමයි මෙතෙන්ටත් ගන්න. මෙයා මිලට අරන් තිනවා x ට. මෙයා මිලට අරන් තිනවා x. හරි? ඒක විකුණලා මෙයාට 100ට 120ක ලාභයක් හම්බුණා. හරි? 100ට 120ක ලාභයක් හම්බුණා. ඉතින් ඒක අඹ තොගය මිලදීගත් මුදලට වඩා 120ක වැඩි මුදලක් අඹ විකිණීමෙන් මාලාල් ලැබුණලු. අඹ විකිණීමෙන් මාලාල් ලැබුණ කීයද? රුපියල් 3000යි. හරි? රුපියල් 3000 තමයි මාලාල් ලැබුණේ. රුපියල් 3000 තමයි මාලාල් ලැබුණේ අඹ විකිණීමෙන්. මේ තමයි ගත් මිල. ඊළඟට ගත් මුදල x කියලා ගත්තා. ඒක 100ට තිබ්බ 120ට විකුණපුවාම ලාභය එන්නේ 120ක ලාභයක්. ඉතින් මම කෙලින්ම මේක දැම්මා. මේ මිලට ගත් මුදල. මේ කියනවා අඹ තොගය මිලදීගත් මුදලට වඩා 120ක වැඩි මුදලක් අඹ විකිණීමේ මාලාල් ලැබුණේ නම් අඹ තොගය ගත් මිල හොයන්න.
එහෙනම් කෙලින්ම මේක එනවා. මේක තමයි ගත් මිල 100ට 120 වතාවක් මේ කෙලින්ම එනවා අපිට එයාට හම්බෙච්ච මුදල. ඒ මුදලට සමාන කරනවා. කියනවා අබතෝගේ මුදල දීගත් මුදලට වඩා 120ක වැඩි මුදලක් අබේ ගිනීමේ මාලා ලැබුණේ නම් අබතෝගේ ගත් මිල. ඉතින් මේ ප්‍රකාශනය සුළු කරපුවාම අපිට එනවා මිලට ගත් මුදල. මේ ප්‍රකාශනයේ තේරුම් නැති එක්කෙනෙක් ඉන්නවා නම් කියන්න. මේක සුළු කරන්න එක් වතාවක් මෙතන බිඳුවට මෙතන බිඳුවක් වැටුණා. මෙතන 12ට 3 වරක් 4යි මේ 3ට 1යි. එතකොට x සමානයි 1.2යි මෙතන 0.2යි. මෙතන 4 යනවා පල්ලෙහාට. x සමානයි 25යි එන්නේ. හරි x එනවා 2500. ඒ කියන්නේ මෙයා රුපියල් 2500 තමයි අබතෝගේ අරන් තියෙන්නේ. ඒක තේරෙන ටිකක් තියෙනවා නම් අහන්න දෙන්න කට්ටිය ලියාගන්න. තේරෙන ටිකක් තියනවා අහන්න. මම ඉතලා ලියාගෙන නැති කියලා මකනවා වෙනවා. ඒ ගාන හරි. ඊට පස්සේ අපි යනවා 4 වෙනි ගානට. හතරවෙනි ගානේ තියෙන්නේ සනත් තම වැටුපෙන් 3 එකක් කාර්ය සඳහාද 6 එකක් ගමන් බිමන් සඳහාද වියදම් කරයි. ඉතිරි මුදලින් 5න් එකක් පොත් මිලට ගැනීම සඳහා වියදම් කරයි. ඉතින් අපි ගාන කියන ගමන්ම දත්ත ටික දාගෙන ඉන්නේ. සනත් තම වැටුපෙන් 3න් එකක් ආහාර. ආහාරය ගන්නවලු 3න් එකක්. හරි. ගමන් බිමන් සඳහා 6න් එකක් ගන්නවා. ගමන් බිමන් සඳහා 6න් එකක් ගන්නවා. ඉතිරි මුදලින් 5න් එකක් පොත් මිලට ගැනීම සඳහා ගන්නවා. ඉතිරි මුදලින් 6න් එකක් පොත් මිලට ගැනීම. පොත් වලට ගන්නවලු ඉතිරි මුදලින් 5න් එකක්. හරි. මේක තමයි දත්ත ටික. මේකේ පළවෙනි කොටස අහනවා ගමන් බිමන් හා ආහාර යන දෙකම සඳහා සනත් තම වැටුපේ කුපන කොටසක් වැය කරයි. ගමන් බිමන් හා ආහාර. මේ පළවෙනි කොටස ලියනවා ගමන් බිමන් ධන ආහාර සමානයි 3න් 1 ධන 6න් 1. මයි 6 සමානයි 2 ධන 3යි. 2 ධන 1යි. 6න් 3. මේක තව ටිකක් සුළු කරලා ඔයගොල්ලෝ ලියන්න භාගය. හරි. පුළුවන් තරම් සුළු කරලා මේ ගණන් වල උත්තර ලියන්න. ඊට පස්සේ පොත් මිලට ගැනීම සඳහා සනත්තානට මේ කොපමණ කොටසක් වැය කරයි. කියනවා පොත් මිලට ගැනීම සඳහා තම වැටුපෙන් කොපමණ කොටසක් වැය කරයි. ඉතිරි මුදලින් 5 එකක් නේ. එතකොට දැන් මෙයා ගමන් බිමන් ආහාර සඳහා භාගයක්ම වැය කරනවා. ඉතිරි මුදල කියන්නේ භාගයනේ එතකොට. හරි. භාගයයි. ඒක තේරෙනවනේ. එයා ගමන් බිමන් ආහාර සඳහා භාගයක්ම වියදම් කරනවා. ඉතිරි මුදලින් 5න් එකක්. ඉතිරි මුදලින් ඒ කියන්නේ භාගයෙන් 5න් එකක් එයා වියදම් කරනවා පොත් මිලට ගැනීම. පොත් මිලට ගැනීමට ලියන්න පොත් මිලදී ගැනීම සඳහා සමානයි පොත් මිලදී ගැනීම සඳහා සමානයි
ඉතිරි මුදලින් ඉතිරි මුදල කියන්නේ භාගයක්. එහෙනම් දැනට මෙයා භාගයක් වියදම් කරලා ආහාර ගෙවල් දුන්නා. ඉතිරි මුදලින් 5න් එකක්. මේ කියන්නේ මේ ගුණ කිරීමක් කියලා කිව්වා ඔයගොල්ලෝ. 10න් එකයි. හරි. ඔය දෙක ලියන්නේ නේද? තේරෙන්නේ නැති එකක් තියනවා අහන්න. මම හිතනවා ලියාගෙන නැති කියලා. ඔහු ඊට පස්සේ වැය කරනවා. ඒ පොත්වලට ආව අපිට පොත්වලට ගෙලින්ම ආවෙන්නේ 10න් එකයි. හරි. ඊට පස්සේ උගල කියනවා ඔහු අත ඇති ඉතිරි මුදලින් 4න් එකක් බැංකු ගණන්වල තැන්පත් කරයි. දැන් ඔහු අත ඇති ඉතිරි මුදලින්. හරි. ඔව්. ඒගොල්ලෝ කියනවා තුන්වෙනි කොටසට හදන්න කලින් මුලින්ම හොයාගෙන ඉන්න ඕනේ දැනට වියදම් කරලා තියෙන ගණන. දැනට ඔහු වියදම් කර ඇති ගාන එනවා 3න් 1 ධන 6න් 1 ධන 10න් 1. මේ ටික තමයි දැනට වියදම් කරලා තියෙන්නේ. ඉතින් පොදු හරයක් ගන්නවා එන්නේ 30 පොදු හරේ 10 3 30යි 10 ධන 5 ධන 3. හරි. 10 18යි. ඉතින් 18ක් දැන් එයා දැනට ඔය ඉඳන් කරලා තියෙනවා. මේ 30 දැනගත්ත ගමන් ඔයගොල්ලෝ තේරෙන්න ඕනේ එහෙනම් 30න් 30 තමයි මෙයාට හම්බෙච්ච මෙයාගේ පඩිය. එයාගේ වැටුප තමයි 30න් 30. 30න් 18ක් ගමන් ඔයගොල්ලෝ තේරෙන්න ඕනේ සම්පූර්ණ කැදේ එතකොට එහෙමනේ. 30න් 18 තමයි 30න් 30 තමයි එයාට හම්බෙන මුළු වැටුප. හරි. ඔහු කියනවා ඉතිරි අත ඇති මුදලින් 4 එකක් බැංකු ගණන්වල තැන්පත් කරයි. එසේ තැන්පත් කරන මුදල 3000 නම් සනත්ගේ වැටුප. ඉතින් දැනට ඔහු වියදම් 18ක් වියදම් කරලා තියෙනවා. කියනවා ඔහු අත ඇති ඉතිරි මුදල. එහෙනම් ඉතිරි මුදල එන්නේ 30න් 18ක්. හරි. 30න් 18ක් තමයි ඉතිරි මුදල. තාම ගාන හදලා නැහැ. එහෙනම් 12යි. 30න් 12ක් තමයි ඉතිරි මුදල. එතෙන් නිකන් ඉක්මනට ලියා ගන්න. විනාඩියක් දෙන්න. මම හිතනවා ලියාගන්න ඇති කියලා. හරි ඉතිරි මුදල 30න් 12ක් ආයි කියන ඉතිරි මුදලින් 4 එකක් බැංකු ගණන්වල තැන්පත් කරනවා. බැංකු ගණන්වල තැන්පත් බැංකු ගණන්වල කියන්නේ 30න් 12න් අල්ලා යන්නත් දැක්කන තියෙනවා. ඉතිරි මුදලින් 4න් එකක්. ඉතින් ගුණ කිරීම 30න් 12න් 4 එකක් කියන්නේ එතන 3යි කෙලින්ම 10න් එකක් යා බැංකු ගණන්වල තැන්පත් කරනවා. හරි. 10න් එකක් 10 එකක් බැංකු ගණන්වල තැන්පත් කරනවා. හරි. ඒ කියන්නේ 10 එකක් එයා බැංකු ගණන්වල තැන්පත් කරනවලු. ඊට පස්සේ කියනවා ඒක තේරුණාද? ඉතින් තැන්පත් කරන මුදල 3000යි කියලා කියනවා. ඉතින් 10න් එක ඒගොල්ලෝ කියනවා 3000යි කියලා. දැන් ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වා 30න් 30 කියන්නේ එකයි කියලානේ.
ඔයගොල්ලෝ ඒක හැම වෙලේම වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් මෙතන එන හරයට එන එක තමයි සම්පූර්ණ ගාන වෙන්නේ. මම කියන්නේ ඒ වෙලාවේ 30 තිබ්බේ හරේ. දැන් තියෙන හරේ තියෙන 10. ඒ කියන්නේ හැම වෙලේම වෙනස් වෙනවා. දැන් මෙතන 30 තිබ්බේ මෙතන 3 කැපුණා නිසා 10 එක උනේ. හරි. ඒ හින්දා දැන් අපි අය වෙනස් වෙනවා 10න් 10 කියන්නේ තමා එයාගේ මුළු වැටුප. හරි. මුළු වැටුප එන්නේ එතකොට මුළු වැටුප එන්නේ 10න් 10. හරි. මේක තේරෙනව නේද? මෙතන තේරෙන්න තියෙනවා. එහෙනම් ඔහුගේ මුළු වැටුප ප්‍රශ්නයක් තියනවා අහන්න. ඔහුගේ මුළු වැටුප එන්නේ 10න් 10 කියලා අපි හිතමු. 10න් 10 කියලා හිතමුකෝ අපි. 3000 ගුණ කිරීම 10 රුපියල්. ඒ කියන්නේ රුපියල් 30000යි. රුපියල් 30000ගේ වැටුපක් තමයි එයාගේ මුළු වැටුප. ඒක තේරෙන කට්ටිය ලියන්න, තේරෙන්නේ නැති කට්ටිය අහන්න. කියලා අය ඔතන මේ 10න් 10 මේ දාන්න නැතුව ඉතින් මුදල 10න් 1 කියලා ආවනේ අපට උත්තරය. ඔව්. ඒක ආදේශ කළා 3000 හරස් කුණ තියරන් උත්තරේ දැම්මත් ඒකනේ ඉන්නේ. ඒ විදිහට හරියද? ඔව්. මේක ගන්න විතර එකනේ තියෙන්නේ. ඒතකොට මේක මෙහෙම ගාලා ගෙලින්ම 30000 කියලා ගන්නත් පුළුවන්. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා පෙන්නනවා 10න් 1නේ අපි ගත්තේ. ඒක 10න් 10 මුළු කොටස කියලා 10න් 1. එතන වෙන්නේ ඒකම තමයි. හරිනේ? එයාගේ මේකයි හරස් කුණ දාලා ගත්තා ඒක මේකට. හරි එහෙනම් මම ඉතලා තේරෙන්නේ නැති කියලා මගනවා නා. දැන් අපි යනවා ඊළඟ ගානට. පස්වෙනි ගාන. පස්වෙනි ගාන කියනවා ආනන්දට කුඩා පුස්තකාලයක් තිබුණලු. පුස්තකාලයේ තිබුණු පොත් වලින් 6න් එකක් ළමා කතන්දර පොත්ද. එලින්ම අපි දත්ත ටික දාගමු. කතන්දර දිනනවා යාගාව 6න් එකක් 4න් එකක් සාහිත්‍ය පොත්. සාහිත්‍ය යාගාව තියෙනවා 4න් එකක්. හරි. ආනන්ද මෙමන තමා කතන්දර පොත් සාහිත්‍ය පොත් ගමේ පාසලට පරිත්‍යාග කළාලු. පරිත්‍යාග කළේ මුළු පොත් ගණනින් කවර භාගයක් දැයි සඳහන් කරන්න. ඉතින් මේ පරිත්‍යාග කරලා තියෙන්නේ සාහිත්‍ය පොතුයි ළමා කතන්දර පොතුයි. ඉතින් පළවෙනි කොටස දෙනවා ලියනවා පරිත්‍යාග කළ පොත් සමානයි කතන්දර පොත්. මේවා ටික ලිව්වත් හොඳයි ඔයගොල්ලෝ. මේ ලිව්වා මේ වගන්ති ඒවට ලකුණු දෙයි මං හිතන්නේ. අවු ලකුණු දෙනවා ඒවට. ඉතින් එකතු කරා පොදු හරයක් ගත්තා 12යි 2 ධන 3යි 12න් 5ක් එයා දීලා තියෙනවා පුස්තක පරිත්‍යාග කරලා දිනවා යාට පුතයාගේ පුස්තකාලේ. හරි. ඊට පස්සේ කියනවා මේගොල්ලෝ පරිත්‍යාග කළ පොත් ගණන 150යි කියලා. ඉතින් මේගොල්ලෝ මේක කෙලින්ම ගානකට ආදේශ ගානකට සංඛ්‍යාවකට සමාන කරලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ කියනවා පරිත්‍යාග පොත් ගන්න. පරිත්‍යාග කළ පොත් ගණන සමානයි 150යි කියලා. හරි. පරිත්‍යාග කළ පොත් කියලා 12න් 5යි. 12න් 5යි 150යි. ඉතින් ඒ ඉස්සෙල්ලා ගානේ වගේම
මේ මෙතන 12 නේ තියෙන්නේ. කියන්නේ 12න් 12 සම්පූර්ණ ගාන. කියන්නේ 12න් එක පංගුවක් හොයන්න පහෙන් බෙදෙනවා. 150 බෙදීම 5යි. 12 එක කියන්නේ එතකොට 30යි. හරි. 30යි. මේගොල්ලෝ කියන පුස්තකාලයේ තිබුණු පුස්තකාලයේ මුලින් තිබු මුලපත් ගන්න. ඉතින් 12න් එක 30 නම් ඔයගොල්ලෝ මේ ටික ලියන්නේ ඉක්මනට. හිතනවා ලියන්න නැති කියලා. මේකයි පරිත්‍යාග කියන්නේ 12 එකක් කියන්නේ මෙයාගොල් පොත් 30යි. ඒ කියන්නේ මෙයාගා දීපු මුළු පොත් ගන්න එකකින් අහන ඊළඟට අහන්නේ පුස්තකාලේ දීපු මුළු පොත් ගණන. ඒ කියන්නේ 12න් 12 තමයි අර වගේ හරස්ුනේ දැන් දාගත්ත හැකි එක සමානයි 320යි. හරි 360යි. ඒ කියන්නේ මුලින් පුස්තකාලයේ තිබු ලියන්න. පුස්තකාලයේ තිබු මුළු පොත් ගණන සමානයි 12න් 1 30යි. මුළු පොත් ගණන කියන්නේ 360ක් ආව මුළු පොත් ගණන තිබ්බ. හරි. මේක තේරුණානේ. ඊට පස්සේ කියනවා මුළු පොත් ගන්න හැමලු. ඉතිරි වූ පොත් වලින් 60ක් ආනන්ද තම අසල්වැසියලට දුන්නා. ඉතින් අපි මුලින්ම හොයාගෙන ඉමු පුස්තකාලයේ එයා පරිත්‍යාග කළ මුදල. පරිත්‍යාග කළ මුදල අපිට 12න් 3ක් නේ. පරිත්‍යාග කරලා තියෙන කතන්දරයි සාහිත්‍යයනේ. ඒක නයි මේක දාන්න හතරේ. 12න් 5ක් නේ ආවේ. අපි ඉස්සෙල්ලා අරගෙන ඉමු පරිත්‍යාග කළ මුදල. හරි. පරිත්‍යාග කළ පොත් ගන්න. පරිත්‍යාග කළ පොත් ගන්න 12න් 5ක් නේ ආවේ අපිට. නේද? එකතු කරලා කියන්නේ 12න් ආවේ 30 නම් 12න් ආවේ 30 නම් අපිට ගෙරීම ගත්ත හැකි 30 ගුණ ගෙරීම 5. හරි 150යි. එයා පරිත්‍යාග කරලා 150. හරි. එමෙ ගඳින්න එපා. අයි කියන්න තියන්නත් දෙපා වලි. ඒක තේරෙනවද? ඒක අහලා නැහැ. ඒක අපිට ඕන දත්තයක්. ඒක අපිට ඕන දත්තයක්. මේගොල්ලෝ කියනවා ඉතිරි වූ පොත් වලින් 60ක් ආනන්ද තම අසල්වැසියලට දුන්නා. හරි. මුළු ඔක්කොම පොත් 360ක් තියෙනවා. මුළු ඔක්කොම පොත් 360ක් තියෙනවා. හරිද? ඥාන පුස්තකාලේ අපි ඉස්සෙල්ලා හොයාගත්තානේ. මුළු පොත් ඔක්කොම 360ක් තියෙනවා. හරි. පරිත්‍යාග කළා 150ක්. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ ගානට. ඊට පස්සේ කියනවා ඉතිරි වූ පොත් වලින් 60ක් ආනන්ද තම අසල්වැසියලට දුන්නාලු. 60ක් ආනන්ද තම අසල්වැසියලට දුන්නාලු. හරි. දැන් අපිට ආවනේ 12න් එකක් 30යි කියලා.
ඉතින් ඔයගොල්ලෝ මේක කියනවා ඉතිරි වූ පොත් වලින් 60ක් ගානක් තමයි අසල්වැසි දුන්නලු. අසල්වැසියට දුන්නේ පුස්තකාලයේ තිබු මුළු පොත් ගණනින් කවර භාගයක්? මේ 60ක් නේ ඉල්ලන්නේ. ඒ කියන්නේ 60 වෙන්න නම් මේක දෙකෙන් ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ ලියන්න ඕනේ. දෙක අසල්වැසියට මේකත් මගනවා පරිත්‍යාග කළ මුදල 150 කියලා. දෙවෙනි ගාන දෙවෙනි තුන්වෙනි කොටස අසල්වැසියට දුන්නා 60ක් අසල්වැසියෙකුට දුන්නාලු 60ක්. ඒ කියන්නේ 12 එක 30 නම් 60ක් වෙන්න කොහොමද කරන්න ඕන? 12න් දෙකනේ කියන්නේ. 12න් එකක් කියන්නේ 30 නම් 60ක් කියන්නේ 12න් දෙකනේ. ඒක ලියන්න 60 වෙන්න නම් මේකත් දෙකෙන් ගුණ කරනවා මේකත් දෙකෙන් ගුණ කරනවා. ඒ කියන්නේ 12න් 2යි. මේක ලියන්න. මේක මේ අගන්තිය ලියලා 12න් එකක් සමානයි 30 නම් මේක ගුණ කරලා එහෙම ලියලා ඔයගොල්ලෝ ලියන්න. හරි. අගන්තිය ලියන්න ඔයගොල්ලෝ. ඊට පස්සේ කියනවා අසල්වැසියාට දුන් පසු ඉතිරි වූ පොත් වලින් 5න් 3ක් ආනන්ද විකුණුවලු. ඉතිරි වූ පොත් අසල්වැසියාට දුන් වූ පසු ඉතිරි වූ පොත් වලින් 5න් 3ක් ආනන්ද විකුණුවලු. ඒ කියන්නේ දැන් මෙයා 12න් 2ක් අසල්වැසියෙකුට දීලා හරි. මෙතනින් එයා පරිත්‍යාග කළා 12න් 5ක් හරි 12න් 5ක් මේක අසල්වැසියෙකුට දීලා මේක පරිත්‍යාග කළා ඊට පස්සේ කියනවා අසල්වැසියාට දුන්නු පසු ඉතිරි වූ පොත් වලින් 5න් 3ක් ආනන්ද විකුණුවලු. හරි. ඒ කියන්නේ මේක ලියන්න මේ වලින් ඉතිරි වූ පොත් මේ වලින් පරිත්‍යාගල පොත් ගාන අසල්වැසියට දුන් පොත් ගාන සමානයි 12න් 5 දන 12න් 2 සමානයි 12න් 7යි. හරි. මේ ටික ලියන්න ඉස්සෙල්ලා තේරෙන ටිකක් තියනවා අහන්න. ඊට පස්සේ ඉතිරි වූ පොත් වලින් 5න් 3ක් ආනන්ද විකුණුවලු. හරි. පරිත්‍යාග කරලා තියෙනවා මේ අසල්වැසියට දීලා තියෙන මේ ඔක්කොම 12න් 7යි. එහෙනම් ඉතිරි පොත් ගාන එන්නේ 12න් 5යි. හරි. මේක තේරෙනවනේ ඉතිරි පොත් 12න් 7 නම් ඉතුරු වෙන්නේ 12න් 5යි. කියනවා අසල්වැසියාට දුන්නු පසු ඉතිරි වූ පොත් වලින් 5න් 3ක්. ඉතිරි පොත් වලින් ආනන්ද විකුණුවලු. ඒ කියන්නේ ආනන්ද විකුණු පොත් ගන්න කියලා ලියලා වගන්තිය ලියලා ඉතිරි කීයද 12න් 5යි. 12න් 5න් 3ක්. හරි ගුණ කිරීම තියෙන්නේ. ඒ කෙලින්ම පහට 5 කැපුණා 4යි. ඒ කියන්නේ 4න් 1යි. හරි. 4න් 1ක් මෙයා විකුණලා. හරි. විකුණලා. ඊට පස්සේ කියනවා පුස්තකාලයේ තිබූ මුළු පොත් ගණනින් කවර භාගයක් විකුණුවේද කියලා. ඉතින් මේ ටික තමයි උත්තරේ. ආනන්ද විකුණු පොත් ගාන 12න් 5න් 3ක්. ඒ කියන්නේ මෙයා පොත් ගානෙන් පුස්තකාලයේ තිබූ මුළු පොත් ගානෙන් කාලක්ම මෙයා විකුණලා. ඒක තේරෙන ටිකක් තියනවා දැන් අහන්න. ඉතින් කට්ටිය ලියා ගන්න.
මම හිතනවා වෙලා ඇති කියලා. ඊට අපි ඊළඟ ගානට යමු. 6 වෙනි ගාන. ඉස්සිරි මාතා ප්‍රජා මධ්‍යස්ථානයට මුදල් පරිත්‍යාගයක් කළාලු. ඔහු පරිත්‍යාග කළ මුළු මුදලින් 9න් 2ක් සංගීත භාණ්ඩ මිල ගැනීමද දෙකෙන් එකක් ක්‍රීඩා භාණ්ඩ මිල ගැනීමද දාලා. එමෙ දත්තරිය ලියාගෙන ඉමු. ඉස්සිරි මාතා ප්‍රජා මධ්‍යස්ථානයට මුදල් පරිත්‍යාග කළාලු. ඔහු පරිත්‍යාග කළ මුදලින් 9න් 2ක්. හරි. දැන් මේගොල්ලෝ අපිට කියන්නේ පරිත්‍යාග කළ මුදලින් 9න් 2ක්. ඒ කියන්නේ මොනද? සංගීත භාණ්ඩ. සංගීත භාණ්ඩ කීයක්ද? 9න් 2ක්. හරි. 9න් 2ක් පරිත්‍යාග කළා. භාගයක් ක්‍රීඩා භාණ්ඩ. ක්‍රීඩා භාණ්ඩ භාගයක් විතරද? මුළු මුදලින් කවර භාගයක් සංගීත භාණ්ඩ හා ක්‍රීඩා භාණ්ඩ මිලදීම යොදාගන්නේ දැයිද? ඉතින් එලිමයි ඔයයන්ද සංගීත භාණ්ඩ මිලදී ගැනීම ධන ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම කියලා ලියලා ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම කියලා ලියලා 9න් 2 ධන භාගය. හරි. පොදු හරි 18 4 ධන 9. හරි. 18 හරි. 13යි 18න් 13. හරි. සංගීත භාණ්ඩ හා මේකට 18න් 13ක් දීලා. ඊට පස්සේ කියනවා මේක ලියනින්ද? ඊට පස්සේ කියනවා මුළු මුදලින් කවර භාගයක් ඊට පස්සේ කියනවා ඉතිරි මුදලින් 5න් 1ක් පුස්තකාලයේ පොත් වලට යොදාගත්තලු. මුළු මුදලින් කවර භාගයක් පොත් මිල දීගෙනද ගන්න. දෙවෙනි එක අපිට දැනට මෙයා 18න් 13ක් ගිරන් ගලා දෙනවා. හරි. එහෙනම් ඉතිරි මුදල කියලා ලියලා ඉතිරි මුදල කියලා ලියන්න 18න් 18 රින් 13 මේවා ලියන්න ඕකට මේවට ලකුණු හම්බ වෙනවා. ඩෙන් පහ එහෙනම් කියනවා පොත් මිලදී ගැනීමට. පොත් මිලදී ගැනීමට සමානයි ඉතිරි මුදලින් උන් කියන්නේ ගුණ කිරීම 5න් 1ක්. 5ට භාගයක් වුණ කියන්නේ 18 එක. ඔයගොල්ලෝ මේ ගණන් හදද්දී මේ වගේ සුළු වෙන්න දාලා දෙන හැම ගානම ඒක ඔයගොල්ලන්ට තේරෙන ගාන හදාගෙන යද්දී මේ සුළු කිරීම මේ සුළු වෙන්නේ ඒ හින්දා කියලා. නැත්නම් පොඩ්ඩක් ගාන පොඩ්ඩක් බලන්න. ඔය කරේ වැරද්දක් වෙලා කියලා. හැම වෙලේම ඒගොල්ලෝ ගණන් දෙන්නේ සුළු කරන්න. ළමයන් ලේසි වෙන්න. හරි. ඊට පස්සේ කියනවා මුළු මුදලින් කවර භාගයක් පොත් මිලදී ගන්නද? ඊට පස්සේ පොත් මිලදී ගත් පසු ඉතිරි මුදල් ප්‍රජා මධ්‍යස්ථානයේ පිළිසකර කිරීම සඳහා යොදාගන්න. මුළු මුදලින් කවර භාගයක් පිළිසකර කිරීම සඳහා යොදාගන්න සෑම. ඉතින් තුන්වෙනි කොටස එයා දැනට සංගීත භාණ්ඩය ක්‍රීඩා භාණ්ඩ අපිට ආවේ 18න් 13. මොකලියන්න පිළිසකර කිරීම කියන්නේ සම්බන්ධතාවය ලියන්න පිළිසකර කිරීම සඳහා සමානයි මුළු මුදල ඍණ වරහන් සංගීත භාණ්ඩ ක්‍රීඩා භාණ්ඩ ධන පොත් මිලදී.
මුළු මුදල මම මුලින්ම කිව්වා 18න් 18යි. මේ තියෙන යටහරය තමයි සම්පූර්ණයක් කියලා ගන්න. 18න් 18 ඍණ සංගීත භාණ්ඩ කියලා. සංගීත භාණ්ඩ ක්‍රීඩාවේ මුළු මුදලාවේ 18යි සංගීත භාණ්ඩ ක්‍රීඩාවේ 18න් 13යි පොත්තාවේ 18න් 1යි. හරි ඒක තේරෙනවද? මේ ටික ලියගන්න මේ ටික. ඔව් මේ ටික ලියන්න. මෙතන ලියාගෙන නැති කියලා ඒගොල්ලෝ යන්න පිළිසකර කිරීම සඳහා 18න් 18 ඍණ 13යි 14යි එන්නේ 18න් 4ක් එයා පිළිසකර කිරීම සඳහා තියෙනවා. මේ ගානට යන පිළිසකර කිරීම සඳහා බුදුදේ කාලේ පිළිසකර කිරීම දැනගෙන සෑම. හරිද? ඊට පස්සේ කියනවා පිළිසකර කිරීම සඳහා වැය වුණු 20000 කියලා. අර වගේම තමයි. පිළිසකර කිරීම සඳහා මුදල එහෙනම් මේගොල්ලෝ දීලා තියෙනවා 20000යි කියලා. 20000. ඒ කියන්නේ 18න් 4 සමානයි 20000යි. හරි? 18න් එකක් හොයාගන්න මේ 4 පාරේ 60 පුළුවන්. 18න් එකක් කරනවා එතකොට 5000යි කියලා. හරි? 18න් එකක් කරනවා 5000. ඊට පස්සේ කියනවා කිසිරි පරිත්‍යාග කරන මුළු මුදල. ඊට පස්සේ ඔයගොල්ලෝ වගන්තියක් කියන්න පරිත්‍යාග කළ මුළු මුදල කියලා. පරිත්‍යාග කළ මුළු මුදල සමානයි 5000 ගුණින් 18 සමානයි 90000යි. හරි? යන 90000ක් නම් පරිත්‍යාග කරලා තියෙනවා සමිතියට. ප්‍රජා මධ්‍යස්ථාන. වැඩි ලියාගන්නේ නැහැ. තේරෙන්නේ දෙකක් තියාන අහන්න. මම හිතනවා ලියාගෙන නැති කියලා.
ඊට පස්සේ අපි ඊළඟ ගානට යනවා. හත්වෙනි ගාන. මිනිසෙකු තමා සතු මුදලකින් පහෙන් දෙකක් බිරිඳටද මුදලකින් පහෙන් දෙකක් බිරිඳට. බිරිඳට දෙනවා පහෙන් දෙකක්. හරි. ඉතිරි මුදල පුතුන් තුන් දෙනාට සමසේ බෙදා දීමට අදහස් කරා. නමුත් එසේ බෙදා දීමට ප්‍රථම එම මුදලින් 6න් එක සහෝදරයාට දීම සිදු විය. ඉතිරි මුදල අවලින් අදහස් කළ පරිදි ආකාරයට බෙදා දෙන ලදී. බිරිඳට ලැබුණු මුදල මිනිසා ළඟ මුලින් තිබූ මුදලින් කොපමණ භාගයක්ද? බිරිඳට ලැබුණු මුදල මිනිසා ළඟ මුලින් තිබූ මුදලින් කොපමණ භාගයක්ද? කෙලින් මේකට එන්නේ 5න් 2. හරි. මුදලින් 5න් 2 ගන්න දෙන්නේ. ඒ කියන්නේ 5න් 2 තමයි එන්නේ කියලා. ඊට පස්සේ සහෝදරයාට බිරිඳට දීම පසු ඔහුලා ඉතිරි මුදල මුලින් තිබු මුදලින් කවර භාගයක්ද? මේ ගානේ ප්‍රශ්න අහන්නේ එක වෙනස් විදියකට. හරි. අර ප්‍රශ්න තමයි යහන්නේ වෙන විදියකට. මිනිස්සු තමයි 52ක් බිරිඳට ඉතුරු මුදල පුදුන් දෙනාට සමසේ බෙදා දෙන්න අදහස් කරා. හැබැයි ඊට කලින් ප්‍රථම එම මුදලින් 6න් එකක් සහෝදරයාට දීම සිදු විය. ඊනවා සහෝදරයාට මුලින්ම සහෝදරයාට දීම මුදල. සහෝදරයාට දීම මුදල එන්නේ ඔයගොල්ලෝ තේරෙනවා ඉතිරි මුදලින් 6න් එකක් නේ කියන්නේ 5න් දෙකක් බෙදලා දුන්නේ. ඉතින් 5න් 3ක් ඉතුරුයි මුදලින් 6න් එකක්. 10න් එකක් ගියා සහෝදරයාට දීලා. ඊට පස්සේ මේ උත්තරයක් නෙමෙයි. සහෝදරයාට බිරිඳට දීමෙන් පසු ඔහු ළඟ ඉතිරි වූ මුදලින් තිබූ කවර භාගයක්ද? එහෙනම් දැනට ඉතිරි මුදල එන්නේ 5න් 2ක් බිරිඳට දීලා 10න් එකක් සහෝදරයාට දීලා. එහෙනම් 4 ධන 1 10යි. 10න් 5යි. ඒ කියන්නේ භාගයක් යා දැනට යාගාව භාගයක් තියෙනවා. හරි. මේක ලියාගන්න. මම හිතනවා ලියාගෙන ඉතින් කියලා. යාගාව දැනට සහෝදරයාට ඇදිලා තියෙන කීයක්ද? 10න් එකක්. සහෝදරයාට 10න් එකක් දීලා. ඉතුරු කී දාලා අපිට ඉතිරියම භාගයක් හරියනවා. හරි. අපි 10ට මේක ඇරෙව්වොත් මෙතන 10න් 4යි, මෙතන 10න් 1යි, මෙතන 10න් 5යි. හරි. ඊට පස්සේ ගාන කියනවා ඉතිරි මුදල තමයි භාගය ආවේ. ඊට පස්සේ පුතෙකුට ලැබුණු මුදල් ප්‍රමාණය කලින් ලැබීමට තිබූ මුදල් ප්‍රමාණයට 40000කින් අඩු විය. එහෙනම් මිනිසා ළඟ තිබූ මුදල කීයද?
මේකෙදි කියනවා දැන් ඉස්සෙල්ලා මේගොල්ලෝ ඉස්සෙල්ලා ගාන කියනවා දැන් මෙයා පහෙන් දෙක මේ අම්මට දෙන්න බිරිඳට දෙන්න කලින් පහෙන් තුනක් මිතුරු පහෙන් තුනක් මිතුරු ඒකෙන් මේක සමසේ බෙදෙනවා කියන්නේ ඉතිරි මුදල පහෙන් තුනනේ මිනිස්සෙක් ගාව තියෙන බිරිඳට පහෙන් දෙකක් දුන්නාට පස්සේ ඉතිරි මුදල පහෙන් තුනෙන් සමසේ තුනට බෙදෙනවා කියන්නේ පෙර කිව්වේ මෙහෙම බෙදෙනවා කියන්නේ පහෙන් තුන ගානේ පහෙන් තුන තුනට බෙදලා දෙනවා කියන්නේ කිව්වේ සහෝදරයට දෙන්න කලින් ඒ කියන මිනිස්සු තමයි හතු මුදලකින් පහෙන් දෙයක් බිරිඳට ඉතිරි මුදල පුතුන් තුන් දෙනාට සමසේ බෙදා දීමට අදහස් කරා මුලින්ම ඒ කියන්නේ පහෙන් තුන සමසේ බෙදන්න මුලින්ම අදහස් කරා අපි ඊට කලින් බලමු සහෝදරයට දෙන්න තීරණය කළා නැතුව සමසේ බෙදලා දෙන්න තීරණය කරා නම් පහෙන් තුන ඉතිරි මුදල සමසේ බෙදා දීමට තීරණය කරා නම් ළමයින්ට හම්බෙන්න පුළුවන් ළමයෙක්ට හම්බෙන්න පුළුවන් ළමයෙක්ට හම්බෙන්න පුළුවන් පෙරාගේ හරිද පෙරාගේ ඉන්නේ මෙයා ඉතිරි මුදල පහෙන් තුනයිනේ ඉස්සල ගන්න කියන්නේ සහෝදරයට බෙදන්න කලින් පහෙන් දෙයක් දීලා ඉතුරු ගන්න පහෙන් තුනයි ඒක සමසේ බෙදනවනේ තුන් දෙනෙක්ට. ඒ කියන්නේ තුනෙන්කින් ගුණ කරනවා. හරිද? මේක තේරෙනවනේ. මේ පහෙන් තුනෙන් බෙදනවා. ඒ කියන්නේ තුනෙන්කින් ගුණ කරනවා. මේ දෙකම එකයි. ඉතින් තුනට තුන කැපෙනවා. පහෙන් එකක් තමයි එන්නේ එක ළමයට. හරි? ළමයට පෙර. ඉතින් ඒක තේරුණානේ. මේක තේරෙනව නේද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි? මේ පෙර හරිද? පෙර හරියන ළමයෙක්ට පහෙන් එකක් හම්බ වෙනවා. හරි? ඊට පස්සේ මේගොල්ලෝ කියනවා පුතෙකුට ලැබුණ මුදල් ප්‍රමාණය කලින් ලැබීමට තිබුණු මුදලට වඩා 40000කින් අඩු වුණා. හරි? ඒ කියන්නේ ළමයෙකුට පෙර හම්බෙලා තියෙන්නේ 51. පහෙන් එකයි. ඊට පස්සේ අපි බලමු දැන් සහෝදරයට දුන්නට පස්සේ ළමයෙකුට දැන් ළමයෙකුට හම්බෙන ගාන වෙමු. දැන් ළමයෙකුට හම්බෙන්නේ 10න් 5න් 3න් එකක් නේ හම්බෙන්නේ. ඒක තේරෙනවද? ඇයි? බිරිඳට දුන්නා 10න් 5න් 2. කියන්නේ 10න් 4යි. සහෝදරයෙකුට දුන්නා 10න් 1යි. ඉතුරු ඊයේද 10න් 5යි. හරි? 10න් 5 ඉතුරු. 10න් 5 ඉතුරු. ඉතිරි ගානෙන් 3න් පංගුවන්නේ. ඒක තේරෙනවද? තේරෙන්නේ නැත්නම් කියන්න. එතකොට දැන් ළමයෙකුට සහෝදරයට දුන්නාට පස්සේ හම්බෙන්නේ 30න් 5යි. හරි? 30න් 5යි හම්බෙන්නේ. හරි? මේ තව දැස්සල කරපුවාම 6න් 1යි. ඒක තේරෙනවද? දැන් මේක කියනවා මේ ගානේ මුලින් ඉඳලම කියනවා මිනිසෙකු තමා හතු මුදලකින් 5න් 2ක් බිරිඳට ඉතිරි මුදල පුතුන් දෙන්නාට සමසේ බෙදා දීමට අදහස් කරා. අවස්ථා දෙකක් තියෙනවානේ. පුතුන් තුන් දෙනාට සමසේ බෙදා දීමට අදහස් කරාලු බිරිඳට විතරක් දීලා. බිරිඳට විතරක් දීලා සමසේ බෙදුවා නම් මෙහෙම එන්නේ. හරි? බිරිඳට විතරක් දීලා සමසේ බෙදුවා නම් මෙන්න මෙහෙම එන්නේ. ඊට පස්සේ කියනවා මේගොල්ලෝ මේ අදහස වෙනස් කරලා මේ මිනිස්සයා සහෝදරයට දීලා 6න් ඉතිරි මුදලින් 6න් එකක් සහෝදරයට දීලා ඊට පස්සේ ඉතුරු වෙන මුදලින් සමසේ බෙදලා දුන්නා තුන් දෙනාට. ඒ අදහස් තේරුණාද? ඒ අවස්ථාව දෙක තේරුණාද? තේරුම් නැත්නම් කියන්න. මේකේ අවස්ථා දෙකක් තියෙන හින්දා තමයි කියන්නේ. මේ තමයි ළමයෙක්ට සහෝදරයාට දෙන්න නැත්නම් තමයි මේ හම්බෙන්නේ එක ළමයෙක්ට. ඊට පස්සේ කියනවා මේගොල්ලෝ සහෝදරයාටත් දෙනවා. බිරිඳටත් දෙනවා 10න් 4යි. සහෝදරයටත් දෙනවා 10න් 1යි.
30 එකතු කරලා 10න් 5යි. හරි. ඉතිරි මුදලක් තියෙන 10න් 5යි. ඉතිරි මුදල තමයි බෙදන්නේ සමසේ 3 දෙනෙක්ට. හරි. සමසේ 3 දෙනෙක්ට බෙදන්නේ ඉතිරි මුදල. මේ ඉතිරි මුදල සමසේ බෙදනවා 3කින් ගුණ කරනවා. සමසේ බෙදන්න ඕනේ 3 දෙනෙක්ට. එතකොට එන්නේ 30න් 5යි. ඒක තේරුණාද? එතකොට එන්නේ 6න් 1යි. හරි. එතකොට එන්නේ 6න් 1යි. ඒක තේරුණාද? මේ පෙර ළමයට හම්බෙන්න දීප ගාන. මේ පෙර ළමයට හම්බෙන්න දීම ගාන. මේ දැන් ළමයට දැන් හම්බෙන ගාන. හරි. මේ පෙර ළමයට 5න් 1 මේ දැන් ළමයට. ඒක තේරුණාද? මම හිතනවා තේරෙන්න ඇති කියලා. එහෙනම් මම දත්ත ටික ලියාගන්න. දැන් මේකකින් වැඩක් නැහැ අපිට. දැන් මේකකින් වැඩක් නැහැ. අපිට මේ උඩ දත්තනේ වැඩක් නැහැ නේද? ළමයෙක්ට පෙර හම්බෙන්න තියෙනවා නම් 5න් 1යි. දැන් ළමයට හම්බෙන්නේ හරිනම් දැන් ළමයට හම්බෙන්නේ 6න් 1යි. මේ 5න් 1 සහෝදරයාට දෙන්න නැතුව සමසේ බෙදුවා. සහෝදරයාට දෙන්න නැතුව සමසේ 3 දෙනෙක්ට බෙදුනොත් තමයි 5න් 1 එන්නේ. මේ ඉන්නේ සහෝදරයාට බෙදලා ඉතිරි වෙන මුදලෙන් ඉතිරි වෙන මුදල සමසේ බෙදලා 3 දෙනෙක්ට. ඒක තේරෙන්න ඕනේ. හරි. හරි. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා පුතේකට දැන් ලැබුණ මුදල් ප්‍රමාණය කලින් ලැබීමට තිබුණ මුදල්ලට වඩා 40000කින් අඩු වුණාලු. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මං ගාව කේක් කෑල්ලක් තියෙනවා. හරි. කේක් කෑල්ලක් තියෙනවා. මම කෑවට පස්සේ මගේ නංගිට දෙන්න තීරණය කරනවා. ඒත් ඊට කලින් පූසා එනවා ළඟට. පූසා ළඟට ආවට පස්සේ පූසාට පොඩි කෑල්ලක් දෙනවා කේක් කෑල්ල. එතකොට නංගිට හම්බෙන ගාන අඩු වෙනවනේ. නංගිට හම්බෙන කේක් කෑල්ල අඩු වෙනවනේ. නේද? මේක තේරෙන්න ඕනේ. මම දැන් කේක් කෑල්ල කකා ඉද්දි නංගි ඉන්නවා. නංගිට මම කේක් කෑල්ල දෙන්න තමයි තීරණය කරලා තියෙන්නේ. ඒත් පූසා ළඟට ආවට පස්සේ මම පූසාට කෑල්ලක් දෙනවා. නංගිට ඊට පස්සේ කෑල්ල දෙනවා. ඒ කියන්නේ නංගිට හම්බෙන කෑල්ල අඩු වෙනවනේ. ඒක තමයි මේ ළමයි 3 දෙනාටත් වෙලා තියෙන්නේ. ළමයි 3 දෙනාට මුලින් හම්බෙන්න තිබ්බ කේක් කෑල්ලට වඩා පස්සේ කේක් කෑල්ල අඩු වුණා. ඒක තේරෙනවනේ. ළමයින්ට දැන් අඩුවෙන් හම්බෙන්නේ. ඒ සහෝදරයාට දුන්නානේ. සහෝදරයාට සල්ලි දුන්න හින්දා දැන් හම්බෙන ගාන අඩුයි. හරි. එහෙනම් මේක වෙනස මේගොල්ලෝ කියනවා 40000 කියලා. පුතේකට ලැබුණ මුදල් ප්‍රමාණය කලින් ලැබුණ මුදල් ප්‍රමාණයට ඒ කියන්නේ ළමයෙක්ට පෙර තියෙන ගාන දැන් හම්බෙන ගානෙන් අඩු කරාම තමයි රුපියල් 40000 එන්නේ. මෙන්න මේක තේරුණාද? තේරෙන්නේ නැත්තම් කියන්න. මේ තියෙන්නේ සහෝදරයාට දෙන්න නැතුව සමසේ බෙදුණා එක ළමයෙකුට. මේ තියෙන සහෝදරයාට බෙදුවට පස්සේ එක ළමයෙකුට. හරි. ඒක තේරෙනවනේ. ඊට පස්සේ අපි දැන් මෙතන පොදු හරයක් ගන්නවා. පොදු හරය තමයි 30. 6 ඍණ මේක 6න් ගුණ කරනවා මේක 5න් ගුණ කරනවා රුපියල් 40000යි. 30න් එක සමානයි රුපියල් 40000යි. හරි. කියන්නේ 40000යි. ඉතින් මිනිසා ළඟ තිබුණ මුළු මුදල දාන්න. අර එක්කෙනෙක් වගේ හරස් ගුණය දැම්මා. එක සමානයි රුපියල් 40000 ගුණ කිරීම 30යි. හරි.
එතකොට බිඳුවයි 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 අතර 120යි. ඉතින් මෙච්චරක් එයා ගාව තියෙනවා. මිනිසා ගාව. ඒක තේරෙන්නේ නැති කට්ටිය අහන්න ඔයගොල්ලෝ මේවට වගන්ති ලියන්න. මේක දැක්ටි වගන්තියක් ලියන්න. මේක දැක්ටි වගන්ති ලියන්න. හරිද? ළමයෙකුට පෙර හම්බෙන්න තිබ්බ ගාන කියලා මේක ලියන්න. තේරෙන්නේ නැති කට්ටිය අහන්න. ළමයෙකුට පෙර ළමයෙකුට පසු දැන් ලැබෙනවා. වගන්ති ලියලා ඒක තමයි පරතරයේ 40000 කියන්නේ. ඒක තේරෙනවනේ. හිතනවා තේරෙන්නේ නැති කියලා. එහෙනම් මේ වෙලාවේ උත්තරේ. වගන්ති හරියට ඔයගොල්ලෝ හිතලා ලියන්න. දැන් මගනවා. හරි. ඊට පස්සේ කාල වේලාවක් අඩු හින්දා මම කෙලින්ම නංගිලා යනවා අංගියාමල්ලා යනවා අසමානතා පාඩමට. හරි. අපි අද බාගත් එක අසමානතා පොඩි කැලුත් කරන්න හිතාගත්තා. මේක ඕගොල්ලන්ට මේවා තමයි පොඩි පොඩි ගණන් එන්නේ. ෆස්ට් පේපර් එකේ ලකුණු තමයි ගණන් තමයි එන්නේ අසමානතා වලට. මේකේ මොකක් හරි අමාරු එකක් තියෙනවා නම් මට කියන්න. නැත්නම් මම හදන්නම් එක ගානක් දෙකක් විතර. හරි. හදමු. දෙවෙනි ගාන හදමු. x ධන නිකලයක් නම් x ධන 2 කුඩාව සමානයි 6 අසමතා දුක්ට කරන x යගේ දෙකක් ලියන්න. x ධන 2 කුඩාව සමානයි 6. x තනි කරගන්නවා. x කුඩාව සමානයි 6 මේ ඍණ 6 වෙනවා 4යි. x කුඩාව සමානයි 4. මේගොල්ලෝ කියනවා x ධන නිකලයක් නම් x අසමතා දුක්ට කරන x යගේ දෙකක් කියනවා. කියන්නේ x කියනවා කියන්නේ 4ට වඩා සමාන වෙන්නත් පුළුවන් 4ට වඩා අඩු වෙන්නත් ඕන. එහෙනම් අපිට 4 පුළුවන් 3 පුළුවන් 2 ඕන වගයන් දෙකක් නේ. ඉතින් 4ට වඩා අඩු වගයන් ඕන එකක් කියන්න. සරලයි මේ ගාන. ඊට පස්සේ තුන්වෙනි ගාන සංඛ්‍යා රේඛා මත නිරූපණය කර ඇති අසමානතා ලියලා දක්වන්න. තියෙන්නේ ඒකේ දෙක පාට කරලා නැහැ. හරි. පාට කරලා තියනවා නම් තමා සමාන වෙන්නේ. හරිද? පාට කරලා නැහැනේ. ඊට සමානතා ලියලා ගන්න. එහෙනම් x මේ කියන්නේ 2 3 4 කියන්නේ x ට වඩා දෙකට වඩා විශාලයි වනේ. කියන්නේ x විශාලයි දෙකට වඩා. මෙතන පාඩ කරලා නැති ඉඳ මෙන්න මේක තමයි x විශාලයි 2. මෙතන පාඩ කරලා තියනවා නම් x විශාලයි සමානයි 2. මෙතන පාඩ කරලා නැහැ x විශාලයි 2. මේකේ උත්තරේ. ඊට පස්සේ ටිකක් විශේෂ ගණන් ගැන පස්වෙනි ගාන
x විශාලයි 2 හා x විශාලයි 2 x කුඩා හෝ සමානයි 4 කුඩා හෝ සමානයි 4 අසමානතාව තෘප්ත කරන x පූර්ණ සංඛ්‍යාමය අගයන් ලියන්න. හරි x විශාලයි 2 අපි සංඛ්‍යා රේඛාව ගමුකෝ. 4 3 2 1 කියනවා x විශාලයි 2. ඒ කියන්නේ සමාන කිරීම නැහැ. එහෙනම් මේ පැත්තට x විශාලයි 2 x කුඩා හෝ සමානයි 4. කුඩා හෝ සමානයි කියන පාඩ කරා. එහෙනම් මේ පැත්තට මේ දෙකම පාඩ ගලින්න මේ කෑල්ල නේද? මේ දෙකම පාඩ ගලින්න මේ කෑල්ල. එහෙනම් මේ කියනවා අගයන් දෙකක් ලියන්න. අගයන් ලියන්න කියනවා. සංඛ්‍යාවේ එකක් ලකුණු කරලා ඒ පොඩක් කියන්න. එකක් ලකුණු කරලා නැහැ කියන්නේ. මොකද ඉඩමදි ඉඳලා මෙහෙම ලියන්නේ නැත්නම් ඔයගොල්ලෝ කොලේ මේක එක දිගට ලියන්න. ඉඩ නැතිඳ මම එහෙම කරේ. එහෙනම් ඒක ඉන්නේ ගානේ තියෙන්නේ අසමානතාව තෘප්ත කරන x පූර්ණ සංඛ්‍යාමය අගය. උතන ලියන්න මේ පාඩලා තියෙන්නේ 3 ලියන්න පුළුවන් 4 ලියන්න පුළුවන් 3 ලියන්න පුළුවන් 4 ලියන්න පුළුවන්. දෙක ලියන්න බෑ සමාන කිරීම නැති නිසා x දෙකට වඩා විශාල සංඛ්‍යාවක් ගන්න. එන්න මේ 3 ලියන්න. 7 වෙනි ගාන x ධන නිකිලයක් නම් මේ ගාන ඕගොල්ලෝ ලියා ගන්න මතක. දැන් මෙතන තව එක ගානක් අදලා අපි අද සෙෂන් එක ඉවර කරමු. ඔයගොල්ලෝ මම ප්‍රශ්න තියනවා නම් දැන් අහන්න නැත්නම් අපේ ගෲප් එකට හරි දාන්න. කියනවා x ධන 3 කුඩා හෝ සමානයි 5. x ධන 3 කුඩා හෝ සමානයි 5. අසමානතාව තෘප්ත කරන අගයන් දෙකක් අසමානතාව මේක නිරූපණය කරන්න කියනවා. හරි. x ධන 3 කුඩා හෝ සමානයි 5 අසමානතාව විසඳුම් රේඛා මත කරන්න. ඊට කලින් අපි මේ ගාන දන්නේ නැති පද එක පැත්තට ලියාගෙන දන්න පද එක පැත්තට දාන හදාගමු. x කුඩා හෝ සමානයි 3 ගත්තම 5 2 x කුඩා හෝ සමානයි 2යි. හරි. 2 1 බිංදුව 3 1 3 4 5 x කුඩා හෝ සමානයි 2. සමානයින්ද දෙක පාට කරා x කුඩා හෝ සමානයි 2. මෙන්න මේව පාට කරා. ඊට දැන් දාන්න. ඉතින් ඒක නම් ඉතා ගොඩක් ලේසි පාඩමක්. මේක ලියාගන්න නැති ලියා ගන්න.
ඒ මල්ලි මේ දැන් හරිනේ දැන් හරිනේ ඔක්කොම ළම මාක් කරලා තියෙන මෙහෙමනේ ආයිල්ල මම හිතන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ හරිද ඉතින් නංගිලා මල්ලා අද ඔය ටික තමයි අපි කතා ගන්න කතා කරු පාඩම් භාග හා සමානතා පාඩම්. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා ඔයගොල්ලන්ට විභාගෙට. ඔයගොල්ලෝ භාග ගණන් හදද්දී මේ පියවරවල් ලියලා දක්වන්නේ පියවරවල් වලට ලකුණු වෙනම දෙනවා. ඒ හින්දා ඔයගොල්ලෝ පියවරවල් ලියන්න මම අදින් අද ගොඩක් පියවරවල් ලියුන්නේ නැහැ. සුළු කිරීම තමයි කරලා තිබ්බේ. ඉතින් අදට අද මේ සෙෂන් එක ඉවර කරනවා. මේ ලබන සතිය අලුත් පාඩම් වලින් ඔයගොල්ලෝ හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මහන්සිලා වැඩ කරන්න තව ටික කාලයක් තියෙන්නේ සාමාන්‍ය පෙළ විභාගෙට. ඉතින් මම සුබ පතනවා. මම ඉල්ලා හිටනවා අපේ නැන්දල සම්බන්ධ මාලාවත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඉතින්